පදනම් පාඨමාලාවේ පූර්ණ සංඛ්‍යා පිළිබඳව වන පළවන කොටස යටතේ තියෙන දෙවන පාඩම තමයි සංඛ්‍යාවක ඉලක්කම් වල ස්ථානීය අගය හඳුනා ගැනීම හා සංඛ්‍යාවල පිළිවෙල සැකසීම. පළවෙනි පාඩමෙන් දුවල පුතාලා හොඳ අවබෝධයක් ලබා ගත්තා. සංඛ්‍යාවලට වචන ඇතිවන ආකාරය හා සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වචන වලින් ලියන ආකාරය, එහෙම නැත්නම් උච්චාරණය කරන ආකාරය. ඒ පාඩමේදී අපි සලකා බැලුවේ නැහැ කිසියම් සංඛ්‍යාවක එක් ඉලක්කමක් පිළිබිඹු කරන්නේ කුමන අගයක්ද කියලා. අන්න ඒ දේ අපි මුලින්ම මේ පාඩමෙන් සලකා බලමු. දුවල පුතාලට මතක ඇති මම පළවෙනි පාඩමේදී කිව්වා ඉලක්කම් එකේ සංඛ්‍යාවල පිළිවෙල හැදිලා තියෙන්නේ එකක පරතරයක් තියෙන විදිහට කියලා. බිංදුවේ ඉලක්කමත් එකේ ඉලක්කමත් අතර තියෙන්නේ එකක පරතරයක් තමයි. ඊට අමතරව මම කිව්වා බිංදුවක් කියලා කියන්නේ ඉලක්කමක් වුණාට ඒක සංඛ්‍යාවක් කියලා සලකන්නේ නැහැ කියලා. ඊටත් අමතරව මම කිව්වා මේ බිංදුව කියන ඉලක්කම වෙනත් ඉලක්කමක් ඉස්සරහෙන් තිබ්බට ඒ ඉලක්කමට දෙන නම වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ බිංදුව ඉලක්කම වෙනත් ඉලක්කමකට පස්සේ තිබ්බට පස්සේ ඒකට අපි වෙන නමක් දෙනවා. එතකොට එක කියන ඉලක්කමට පස්සේ බිංදුව තිබ්බහම ඒකට කියන්නේ 10 කියලා. ඊට අමතරව 9 වලට පස්සේ තියෙන ඊළඟ පූර්ණ සංඛ්‍යාවට තමයි 10 කියලා කියන්නේ. ඊටත් අමතරව මම කිව්වා 9 වලට පස්සේ තියෙන ඊළඟ පූර්ණ සංඛ්‍යාව තමයි 10 වෙන්නේ කියලා. දැන් අපි මේ කියපු දේ ටිකක් වෙනස් විදිහට සලකලා බලමු. මෙන්න මේ ආකාරයෙන්. මේ බිංදුව කියලා කියන්නේ මුකුත්ම නැහැ කියන එක. එතකොට මෙතන මේ 10 කියන අගය සම්පූර්ණයෙන්ම ගැබ් වෙලා තියෙන්න ඕන මෙන්න මේ එක කියන ඉලක්කමේ. ඒ කියන්නේ මෙතනදී මේ එක කියන ඉලක්කම 10ක් වෙන්නුම් කරනවා. එතකොට දුවල පුතාලා එක කියන ඉලක්කම කාඩ් එකකට අරගෙන කාට හරි පෙන්නුවොත් ඒකේ වටිනාකම එකයි. එතකොට බිංදුව කියන එක කියන එකට පස්සේ තියලා පෙන්නුවොත් ඒ එක කියන එකේ වටිනාකම 10ක් වෙනවා. එතකොට මේ එක කියන එකේ මුහුණත වටිනාකම එක වුණාට ඒකේ ස්ථානීය වටිනාකම එහෙම නැත්නම් ස්ථානීය අගය 10ක් වෙනවා. අපි ගමු වෙන සංඛ්‍යාවක් මෙතන 16 කියන එක ගමු. මෙතන 6 කියන එකේ වටිනාකම 6. මේ ස්ථානයට අපි කියනවා යුනිට් වැලියු කියලා. මෙතන ස්ථානයට අපි කියනවා ටෙන්ස් කියලා. ඒ කියන්නේ මෙතන තියෙන එකේ වටිනාකම 10ක් වෙනවා. ගන්න මේ මෙතන 20 කියන අංකය 20 කියන සංඛ්‍යාව. එතකොට මෙතන බිංදුවෙන් මුකුත් පිළිඹු වෙන්නේ නැහැ. බිංදුවේ වටිනාකම බිංදුවයි. ඒ කියන්නේ මුකුත් නැහැ, වටිනාකමක් නැහැ. එතකොට මේ 20 කියන වටිනාකම සම්පූර්ණයෙන්ම පිළිඹු වෙන්නේ මෙන්න මේ 2 කියන ඉලක්කමෙන්. සලකන්න මෙතන මේ 100 කියන එක. මේ බිංදුවෙන් මුකුත් පෙන්눔 කරන්නේ නැහැ. මේ බිංදුවෙනුත් මුකුත් පෙන්눔 කරන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ 1 කියන එකේ වටිනාකම මෙතන තිබීමෙන් මෙන්න මේ ස්ථානයේ මේ 1 කියන ඉලක්කම තිබීමෙන් ඒ එකෙන් වටිනාකමක් පෙන්눔 කරනවා 100ක. 100ක වටිනාකමක් පෙන්눔 කරනවා. එතකොට බලන්න මේ වගේ සංඛ්‍යාවක් මේ සංඛ්‍යාව බලන්න. මේක බලන්න. දැන් මෙතන මේ 5 කියන ඉලක්කමේ වටිනාකම 5යි. මෙන්න මේ එක ඉලක්කමේ වටිනාකම තමයි 10 වෙන්නේ.
එතකොට මෙන්න මෙතන මේ ඉලක්කමේ වටිනාකම 100 වෙනවා. ඒ කියන්නේ එකම ඉලක්කම වුණත් ඒක තියෙන ස්ථානය අනුව විවිධ අගයන් ගන්න පුළුවන්. මේ සංඛ්‍යාව ගමු. 6 වටිනාකම 6යි ඒක 6. මෙතන 5 කියන ඉලක්කම එකේ වටිනාකම 50. 4 ඉලක්කමේ වටිනාකම 400. එතකොට මෙතන 3 කියන ඉලක්කම ඒක තියෙන්නේ thousands position එකේ. ඒ කියන්නේ thousands කියන ස්ථානේ. එතකොට ඒකේ වටිනාකම 3000යි. එතකොට මේ 2 කියන ඉලක්කම තියෙන්නේ 10000 කියන ස්ථානේ. ඒ කියන්නේ ඒකේ වටිනාකම 20000යි. 20000. හරි. දැන් ඊළඟ පිටුවේ බලන්න විස්තරයක් දීලා තියෙනවා. ඊට අමතරව එක සංඛ්‍යාවක් දීලා තියෙනවා. අපි දැන් ඒ සංඛ්‍යාව ලියමු. මේකේ ස්ථානීය අගයන් ඒ හැම ඉලක්කමකම තියෙන ස්ථානීය අගයන් අපි ලියමු. අපි ලියමු. මෙතන 6 වටිනාකම 6යි. මෙතන 8 කියන එකේ වටිනාකම 80. 1 කියන එකේ වටිනාකම 100. 7 කියන එකේ වටිනාකම 7000. 0 කියන එකේ වටිනාකම 0 කොහෙ තිබුණත් ඒක මුකුත් අගයක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ කියන්නේ 0ම තමයි. එතන මෙතන 5 කියන එකේ වටිනාකම එතන 5 තියෙන 100,000 කියන ස්ථානයේ. එතන 5 වල වටිනාකම එතනදී 500,000 වෙනවා. එතන 4 කියන එකේ වටිනාකම 4 කියන එක තියෙන්නේ මිලියන් කියන ස්ථානයේ. එතකොට එතන වටිනාකම 4 මිලියන් වෙනවා. මේක සම්පූර්ණ කරගන්න. හරි. එතකොට සංඛ්‍යාවක වටිනාකම් සම්බන්ධයෙන් මම සාමාන්‍යකරණයක් කරොත් සංඛ්‍යාවක ඉලක්කම් සංඛ්‍යාව වැඩි වෙනකොට සංඛ්‍යාවක ඉලක්කම් ගණන වැඩි වෙනකොට ඒකේ අගය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒ කියන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් තනි ඉලක්කමේ සංඛ්‍යාවට වඩා අනිවාර්යයෙන්ම විශාලයි. ඉලක්කම් 4 සංඛ්‍යාවක් ඉලක්කම් 3 සංඛ්‍යාවකට වඩා අනිවාර්යයෙන්ම විශාලයි. ඔය ආදී වශයෙන්. හොඳයි. අපි දැන් බලමු සංඛ්‍යාවල පිළිවෙල සකසන්නේ කොහොමද කියලා. අපි සලකුණු දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි මේ විශාල සලකුණ, අනිත් එක තමයි මේ කුඩා සලකුණ. මේකට කියනවා විශාල සලකුණ කියලා, මේකට කියනවා කුඩා සලකුණ කියලා. නමුත් ඒ සලකුණු දෙකම බැලූ බැල්මට එක වගේ. මෙතන වෙනස තියෙන්නේ විශාල සලකුණ කියලා කියන්නේ මෙතන විවෘත පැත්ත. හැමතිස්සෙම විවෘත පැත්ත තියෙන්න ඕන විශාල අගයත් එක්ක. ඒක කොයි පැත්තට තිබුණත් විවෘත පැත්ත තියෙන්නේ විශාල අගයත් එක්ක. ඊට පස්සේ මේකේ වැහුණු පැත්ත තියෙන්නේ කුඩා අගයත් එක්ක. එතකොට අපි 4ත් 3ත් අපි සංසන්දනය කරොත් එතකොට 4 තමයි මෙතන විශාල සංඛ්‍යාව. එතකොට මේ විවෘත පැත්ත තියෙන විශාල සංඛ්‍යාවත් එක්ක. එතකොට ඒකම තිබ්බොත් මේ ආකාරයට 3 කලින් තියලා 4 වෙනි ඉලක්කම් පස්සේ තිබ්බොත් එතකොට මේක අපිට යොදන්න වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒ කියන්නේ 4ත් එක්ක තමයි විවෘත පැත්ත තියෙන්න ඕන. බලන්න මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. අපි එකට කරමු. Insert the proper sign for ordering the following numbers. ඒ කියන්නේ මේ සංඛ්‍යා පිළිවෙලට තියෙනකොට පාවිච්චි කරන්න ඕන සුදුසු සලකුණ පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් අපි බලමු. දැන් මේ වගේ දෙයක් තීරණය කරනකොට අපිට ප්‍රධාන වශයෙන්ම ඒකේ නිර්ණායක දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි බලන්න ඒ සංඛ්‍යාවල ඉලක්කම් කීයක් තියෙනවද කියලා. ඉලක්කම් ගන්න වැඩි නම් අනිවාර්යයෙන් මේ පැත්ත විශාලයි. ඉලක්කම් සමාන නම් තමයි අපිට බලන්න වෙන්නේ ඒ ඉලක්කම් වල තියෙන ස්ථානීය අගය. එතකොට මේ අවස්ථාවේදී අපිට ස්ථානීය අගය සැලකීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. බලන්න වම් අත පැත්තේ තියෙන සංඛ්‍යාවේ ඉලක්කම් 6යි, දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යාවේ ඉලක්කම් 5යි. ඒ කියන්නේ මගේ වම් අත පැත්ත තමයි විශාල. ඒ කියන්නේ විවෘත පැත්ත මගේ වම් අත පැත්තට තියෙන්න ඕන. ඔයාලා පුතාලත් එක ඇතුල් කරගන්න මාත් එක්කම කරමු. හරි. දැන් බලන්න දෙවෙනි එක. මේ සංඛ්‍යා දෙක ගන්න. අපි පළවෙනි නිර්ණායකය ගමු. සංඛ්‍යා දෙකේ තියෙන ඉලක්කම් ගන්න.
ඒකෙන් අපිට මෙතන තීරණයක් ගන්න අමාරුයි. දෙකේම ඉලක්කම් 6 ගානේ තියෙනවා. ඊට අමතරව දැන් මට යන්න වෙනවා ස්ථානීය අගයන් ගැන. එතකොට මේ සංඛ්‍යා දෙකේ පළවෙනි ඉලක්කම වෙනස්. ඒ කියන්නේ ස්ථානීය අගය වැඩිම තියෙන්නේ ඒ ඉලක්කමේ පළවෙනි ස්ථානයේ. මෙතන 7 කියන ඉලක්කමේ ස්ථානීය අගය 700,000, 8 කියන ඉලක්කමේ ස්ථානීය අගය 800,000. එතකොට 800,000 ඕනෑම සංඛ්‍යාවක් 700,000 ඕනෑම සංඛ්‍යාවකට වඩා වැඩි. ඒ කියන්නේ මගේ මේ සලකුණේ විවෘත පැත්ත තියෙනවා නම් මගේ දකුණු අත පැත්තට. ඊළඟ එකට යමු. බලන්න මෙතන. බැලුව බලමට පේනවා පළවෙනි නිර්ණායකේ හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දෙකේම තියෙන ඉලක්කම් 6 ගානේ. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ බැලුවාම අපිට පේනවා මේකේ පළවෙනි ඉලක්කමත් සමානයි, දෙවෙනි ඉලක්කමත් සමානයි, තුන්වෙනි ඉලක්කමත් සමානයි. එහෙම සමාන නම් අපිට මේ ඉලක්කම් තුන මේ තීරණය ගන්න අදාළ වෙන්නේ නැහැ. ඒක අපිට වැඩක් නැහැ. ගන්න ඒක මම ඒක කපලා දැම්මා. ඔයගොල්ලොත් එහෙම කපලා දාන්න. එතකොට මේක තීරණය ගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඉලක්කම් දෙක. එතකොට මේ අදාළ ඉලක්කමෙන් දකුණු අත පැත්තේ තියෙන එක, වම් අත පැත්තේ තියෙන බිඳුව. එතකොට එක කියන්නේ බිඳුවට වඩා වැඩි අගයක්. එතකොට මගේ දකුණු අත පැත්ත මෙතන විශාලයි, විවෘත පැත්ත තියෙන්නේ දකුණු අත පැත්තේ. බලන්න මේ සංඛ්‍යා දෙක දිහා. බැලුව බලමට මොකද්ද පේන්නේ? දෙකේම තියෙන ඉලක්කම් 7යි. ඊට පස්සේ මොකද්ද පේන්නේ? පළවෙනි ඉලක්කම් 4ම සමානයි. ඉතින් සමාන නම් අපිට එකකින් තීරණයක් කරන්න බෑ. එතකොට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ඉලක්කම් දෙකෙන්. එතකොට මේ ඉලක්කම් දෙකෙන් වැඩි එක තමයි තීරණයට පාදක වෙන්නේ. එතකොට මෙන්න මේ ඉලක්කම් දෙකිනුත් අපිට වැඩක් වෙන්නේ නැහැ. එතකොට 900 වල තියෙන ඕනම සංඛ්‍යාවක් 600 වල තියෙන ඕනම සංඛ්‍යාවකට වඩා වැඩි ඉතුරු ඉලක්කම් ගැන අවධානය යොමු කරන්න ඕනේ නැහැ. ඒ නිසා මගේ වම් අත පැත්ත විශාලයි. ඒක හන්ද මම මේ ආකාරයට එක සලකුණු කරනවා. හරි. ඊළඟ එකට යමු. ඉලක්කම් 9 සංඛ්‍යා දෙකක් බව බැලු බැලමට පේනවා. එතකොට මේක හොඳට බලන්න පළවෙනි ඉලක්කම් 5ම සමානයි. කපලා දාන්න. එතකොට මට තීරණය කරන්න පුළුවන් ඉලක්කම මෙන්න මේක. ඉතුරු ඉලක්කනොත් වැඩක් නැහැ. මේවත් වැඩක් නැහැ. එතකොට තීරණය කරන්න පුළුවන් ඉලක්කමේ වම් අත පැත්තේ තියෙන බිඳුව, දකුණු අත පැත්තේ තියෙන 5. ඉතින් අනිවාර්යයෙන්ම 5 බිඳුවට වඩා විශාලයි. දකුණු අත පැත්ත විශාලයි. ඒ වගේ ඊටමත් ඉක්මනට මේ තීරණය ගන්න ඕන. බලන්න මෙතන. මේක දිහා බලලා තීරණය කරන්න. දකුණු අත පැත්ත විශාලයි කියලා තීරණය කරලා ඇති. බලන්න. සංඛ්‍යා දෙකම ඉලක්කම් 9 සංඛ්‍යා. පළවෙනි ඉලක්කම් දෙක සමානයි. ඒතොර එකකින් අපිට තීරණයක් කරන්න බෑ. ඒතොර තීරණය කරන්න වෙන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙකෙන්. එතකොට තීරණයක් කරන්න වෙන්නේ මෙන්න මේ ඉලක්කම් දෙකෙන්. ඉතුරු ඒවත් අපිට වැඩක් නැහැ. ඒ කියන්නේ මගේ දකුණු අත පැත්ත විශාලයි. හරි. අපි ඊළඟ එක බලමු. Arrange in the ascending order. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. මුලින්ම එන්න ඕන කුඩාම සංඛ්‍යාව ඊට පස්සේ ක්‍රමානුකූලව වැඩි වෙන්න ඕන. හොඳයි. දැන් මේ වීඩියෝ එක ටිකකට නවත්තලා උත්සාහයක් කරලා බලන්න. අපි සලකා බලපු මූලික කරුණු දෙක එහෙම නැත්නම් સિદ્ધාන්ත දෙක මේ අවස්ථාවට යොදලා බලන්න. අපි දැන් බලමු සංඛ්‍යා දෙකකට වැඩි ගණනක් තියෙනකොට අපි කොහොමද මේකේ පිළිවෙල සකස් කරන්න කියලා. අපි මුල් අවස්ථාවෙත් කිසිම සංඛ්‍යාවක් කියෙව්වේ නැහැනේ. සංඛ්‍යා කියවන්න අවශ්‍ය නැහැ. මේවා තමයි දුවල පුතාලා සමහර විට කරන්න පුළුවන් අඩුපාඩු. මේ සංඛ්‍යා ටික කියවනවා. කියවලා මේක මනසින් බලනවා මේකේ පිළිවෙල හදන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න ගියොත් ඒක අමාරුයි. ඒක හන්ද අපි මේ ඉගෙනගත්තු නිර්ණායකය අපි කෙලින්ම මේකට පාවිච්චි කරමු. මේක කරමු මාත් එක්ක. මොකද්ද මේ නිර්ණායක දෙක? පළවෙනි එක තමයි ඒ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ගණන. යටින් ලියන්න ඉලක්කම් ගණන. මෙතන තියෙන ඉලක්කම් 5ක්. මෙතන 4යි. මෙතන 6යි. මෙතන 5යි.
මේක අපි ascending order එකට තමයි දාන්න ඕනේ. ascending order කියලා කියන්නේ ආරෝහණ පිළිවෙල. ආරෝහණ පිළිවෙල කියලා කියන්නේ කුඩාම සංඛ්‍යාව මුලින් විශාලම සංඛ්‍යාව තමයි අන්තිමට එන්නේ. එතකොට මේකේ කුඩාම සංඛ්‍යාව අපිට අවබෝධ කරගන්න පුළුවන් නේ දැන්. මෙතන තියෙන ඉලක්කම් 4 සංඛ්‍යාව තමයි කුඩාම සංඛ්‍යාව වෙන්න ඕන. ඉතින් ඒකට උඩින් අපි දාගමු මේක ෆස්ට් කියලා. මේක තමයි මුලින්ම ලියන්න ඕන. ඊට පස්සේ බලන්න ඊට පස්සේ ඉලක්කම් 5 සංඛ්‍යා දෙකක් තියෙනවා. මට මෙතන මේ 5 ඉලක්කමයි 4 ඉලක්කමයි සලකලා තීරණය කරන්න පුළුවන්. එතකොට මම මුලින් දාන්න ඕන කුඩා සංඛ්‍යාව. කුඩා සංඛ්‍යාවෙන් ඉඳන් විශාල සංඛ්‍යාවට යනකොට මුලින් මම දාන්න ඕන කුඩා සංඛ්‍යාව. එතකොට මෙන්න මේ සංඛ්‍යාව තමයි දෙවෙනි ස්ථානය ගන්න. මේක තුන්වෙනි ස්ථානය. එහෙමනම් මේක හතරවෙනි ස්ථානය. දුවල පුතාලා අන්න ඒ ආකාරයෙන් තර්කානුකූලව හිතන්න ගන්න. හැම තිස්සෙම තර්කානුකූලව බලන්න. අපි ඉගෙන ගත්ත දේ ඕනම අවස්ථාවකට යොදන්න බලන්න. ඔව් දැන් අපි ලියමු මේකේ පිළිවෙල. එතකොට 6 2 3 4 බලනවා මේක එක සංඛ්‍යාවක්වත් මම කියවන්න උත්සාහ කරන්නේ නැහැ. ඊට පස්සේ 6 4 0 0 0 සලකුණේ විවෘත පැත්ත විශාල සංඛ්‍යාව පැත්තට, ඒ කියන්නේ මගේ දකුණු අත පැත්තට. ඊට පස්සේ 6 5 7 4 9 සලකුණේ ආකාරයෙන්ම. ඊට පස්සේ 6 0 6 7 5 6 ඒ සලකුණ ඒ ආකාරයෙන්ම. හරි. දැන් බලමු මේක arrange in the descending order. අවරෝහණ පිළිවෙලට සකසන්න. අවරෝහණ පිළිවෙලට සකසනකොට විශාලම සංඛ්‍යාව මුලින් එනවා, ක්‍රමයෙන් කුඩාම සංඛ්‍යාව දක්වා දිවෙනවා. නැවතත් වීඩියෝ එක ටිකකට නවත්තන්න. මම හිතනවා ඔබට දැන් මේක තනියම කරන්න පුළුවන් වෙයි කියලා. බලන්න මෙතනත් සංඛ්‍යා 4ක් තියෙනවා. අපි අපේ නිර්ණායක දාමු. ලියන්න බලන්න මේ සංඛ්‍යාවල තියෙන ඉලක්කම් ගාන ඊට යටින් ලියන්න. 5යි 5යි 4යි 5යි. එතකොට මෙතන අපි තෝරන්න ඕන විශාලම සංඛ්‍යාවනේ. විශාලම සංඛ්‍යාව තෝරන්න සංඛ්‍යා 3කින් තමයි තෝරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි එක තීරණයක් ඇවිල්ලානේ. මොකක්ද ඒ තීරණය? මෙන්න මේ සංඛ්‍යාව තමයි කුඩාම සංඛ්‍යාව. එතකොට ඒක මේ 4 වෙනි ස්ථානයේ වෙන්න ඕනනේ. එතනින් අපි 4th කියලා නිකන් ලියාගමු. එහෙම තමයි මේ අදාළ තීරණ ගන්න ඕන. ඊට පස්සේ බැලුවොත් මේ සංඛ්‍යා තුනේම පළවෙනි සංඛ්‍යාව සමානයි. ඒ විතරක් නෙවෙයි හොඳට බලන්න දෙවෙනි සංඛ්‍යාවත් සමානයි. එහෙමනම් මට මෙන්න මේ සංඛ්‍යා තුන සංසන්දනය කළා තමයි විශාලත්වය ගැන හිතා ගන්න වෙන්නේ. එතකොට මේ 9 තියෙන තැන තමයි විශාලම සංඛ්‍යාව, ඒක පළවෙනි ස්ථානයේ වෙන්න ඕන. ඊට පස්සේ 8 තියෙන තැන දෙවෙනි ස්ථානයේ, 7 තියෙන තැන තුන්වෙනි ස්ථානයේ. ඔන්න ඔය ආකාරයෙන් තීරණය කරගන්න පුළුවන්. එතකොට මේක අපි පිළිවෙල දැන් ලියමු. එතකොට මම මුලින්ම ලියන්න ඕන 99900. ඊට පස්සේ ලියන්න ඕන 99800. එතකොට සලකුණේ විවෘත පැත්ත මගේ වම් අත පැත්තට තියෙන්න ඕන. ඊට පස්සේ ලියන්න ඕන 99765. ඊට පස්සේ තියෙන්න ඕන 9100. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි මේකේ පිළිවෙල වෙන්නේ. දැන් දුවල පුතාලාට පැහැදිලි ඇති ඒ අපි ඉගෙනගත්තු අපි බොහොම පොඩි දෙයයි පාඩමකින් බොහොම පොඩි දෙයක් ඉගෙන ගන්නේ. ඒ ඉගෙන ගන්න දේ ඒ අදාළ අවස්ථාවට නිවැරදිව යොදන්න. එතනින් තමයි හැකියාවන් කියන එක දියුණු වෙන්නේ. අපි දැන් මේ කරපු ක්‍රියාකාරකමේ තවත් පිටපතක් ඔබගේ නිබන්ධනයේ තියෙනවා. ඒක නැවත වාරයක් කරන්න ඕන. ඊට අමතරව මේ වීඩියෝ එක නැවත වාරයක් නරඹලා අපි මේ ඉගෙනගත්තු දේ ඔබගේ මනසින් මෙනෙහි කිරීම කරන්න පුළුවන්. මේකේ මම කියපු මේ පිළිවෙල මනසින් මෙනෙහි කරලා ඔබගේ හැකියාවන් දියුණු කරගන්නත් පුළුවන්. අපේ ඊළඟ අවස්ථාව වෙන්නේ මේ පාඩමේම යෙදවුම් අවස්ථාව, එහෙම නැත්නම් ඇප්ලිකේෂන් ලෙවල් එක.
10. 9. 8. 7. 6. 5. 4. 3.
2. 1.